සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට. තුන් ලෝකාග්‍ර අමාමෑණී බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්වයා වෙත මෙත් කරුණාවෙන් දේශනා කොට වදාළ 84000ක් වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි ඔබ අප සියලු දෙනා දැන් මෙලෙසින් සූදානම් වන්නේ. සදැහැවතුනි, බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන එන මේ පැයට නියමිත මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අප සෑම දෙනා වෙත මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාලා ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි සියලු දෙනා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. රාජගිරියේ පදිංචි පින්වත් මල්ලිකා වෙල්ගම මෑණියන්, මේ මෑණියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් මේ සඳහා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ විශේෂයෙන්ම විදේශගතව වාසය කරන මේ මෑණියන්ගේ පුතුන් දෙදෙනා වන එරංජන් සිරිමන් සහ රවි සිරිමන් යන පුතුන් දෙපළත් එක්කාසු කරගනිමින් ඒ ආදරණීය මෑණියන් මේ සද්ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබනවා. සමන්ත චක්කවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සක්කායෝ සක්කායෝති අය්යේ උච්චති කතමෝ නුකෝ අය්යේ සක්කායෝ වුත්තෝ භගවතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පඤ්ඤාසකේ සඳහන් වන චූල වේදල්ල සූත්‍ර දේශනාව. චූල වේදල්ල සූත්‍රය විසාක උපාසකතුමත් ධම්මදින්නා රහත් තෙරණියත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක් හැටියටයි මේ දේශනාව සඳහන් වෙන්නේ. මේ දේශනාව පින්නතුණි ආරම්භ වෙන්නේ මේ විදියට. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න දවසක විසාක කියන උපාසකතුමා ධම්මදින්නා කියන රහත් භික්ෂුණිය ළඟට දවසක් ආවා. කවුද පින්නතුණි විසාක කියන්නේ? කවුද ධම්මදින්නා කියන්නේ? මේ දෙන්නම ස්වාමි භාර්යා හැටියට කටයුතු කළා.
පින්වත්නි විසාක උපාසකතුමා බිම්බිසාර මහරජුරුවන්ගේ බොහොම හොඳ යාළුවෙක්. රජගහ නුවර ඉන්න කාලේ විසාක උපාසකතුමා දවසක් බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයටපත් වුණා. දෙවෙනි දවසේ බණ අහලා සකෘදාගාමී තත්ත්වයටපත් වුණා. තුන්වෙනි දවසේ බණ අහලා අනාගාමී තත්ත්වයටපත් වුණා. විසාක උපාසකතුමා කොහේ ගියත් ගෙදර එනකොට ධම්මදින්නා, ඒ කියන්නේ මේ ගිහි කාලේ ධම්මදින්නා පඩිපෙළ ළඟට වෙලා බලාගෙන ඉන්නවා. ඒ පඩිය නැත්තම් පඩිපෙළ නගිනකොට තමන්ගේ ස්වාමියට අත දෙන්න. බොහෝම ආදරෙන් හිටපු දෙන්නෙක් තමයි විසාක උපාසක මහත්තයා ධම්මදින්නා කියන මේ තැනැත්තියත්. හැබැයි අනාගාමී තත්වයටපත් වෙලා එදා ගෙදර එනකොට ධම්මදින්නා එදා වගේම පඩිපෙළ ළඟ ඉඳගෙන අත් දෙක දිගු කළා. ඊළඟ පඩියට ගන්න. බොහොම ආදරෙන් සිප වෙලඳ ගන්න. නමුත් එදා විසාක උපාසකතුමා අත මිටි මෙලෙව්වා. ඒ කියන්නේ අත දුන්නේ නැහැ ධම්මදින්නාට. ධම්මදින්න මොකුත් කල්පනා ඇහුවේ නැහැ. කල්පනා කළා අද මගේ ස්වාමියගේ අමුත වෙනසක් දකින්න තියෙනවනේ. කමක් නැහැ. කෑම කනකොට කෑම මේසෙදී අහන්න ඕනේ ඇයි අද පඩිපෙලෙන් නගින්න අත දෙනකොට වෙනදා අත දුන්නු හැටියෙම අත දෙනවා පඩිපෙලෙන් නගින්න. නමුත් අද දුන්නේ නැහැ. කෑම කනකොට කෑම මේසෙදී ඇහුවා මොකුත් නැහැ කිව්වා. ඊට පස්සේ ධම්මදින්නා කල්පනා කළා කමක් නැහැ. රාත්‍රී නිින්දට යනකොට නිදා ගන්නකොට අහන්න ඕනේ මොකද්ද වෙනස කියලා. ඒ කිව්වෙත් නැහැ. හැබැයි උදේ පාන්දර ආපහු අහනවා ඇයි විසාක උපාසකතුමනි මේ විදියට වෙනස්කමක්. විසාක උපාසකතුමා කියනවා ධම්මදින්නාවෙනි මම ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගත්තා. ඉනිසා මින් පසු අපි දෙදෙනා අතරතුර කාම සම්පත්තියක් භුක්ති විඳීමක් මින් මත්තට නැහැ. මගේ ධනයත් නුඹට අයිති ධනයත් පරිහරණය කරලා නුඹට ඕන හැටියට නුඹ ලස්සන ජීවිතයක් ගත කරන්න මගෙන් බාධාවක් නැහැ කිව්වා. යන්න කිව්වේ නැහැ. ඊට පස්සේ ධම්මදින්නා කල්පනා කළා කියනවා තමගේ සාමියට මේ කියන්නේ උපාසකතුමනි ඔය භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරලා අවබෝධ කරගත්තු ධර්මය ඉස්ටීන් වෙන අපිටත් අවබෝධ කරගන්න බැරිද කියලා ඇහුවා. පින්නතුණි එදා විසාක උපාසකතුමාට කිව්වට පස්සේ විසාක උපාසකතුමා කරපු දේ තමයි බිම්බිසාර මහරජුරුවන්ගෙන් රන් දෝලාවක් ඉල්ලගත්තා. ඇයි මේ ධම්මදින්නා එක් කරගෙන යන්න මෙහිණි ආරාමයකට මහාන කරන්න. විසාක උපාසක ඒ කියන්නේ එතකොට තේරුම් ගන්න ඕනේ මොනතරම් ධර්මයේ පිළිබඳව ගෞරවයකින් වගේම ඒ මෙහිණි ආරාමයට එක් කරගෙන යන්න නිකන් නෙවෙයි රත්තරන් දෝලාවකින්. බිම්බිසාර මහරජුරු පුදුමාකාර කැමැත්තකින් රන් දෝලාව දුන්නා. විසාක උපාසකතුමාට කමක් නැහැ ධම්මදින් එක් කරගෙන යන්න මෙහිණි ආරාමයකට. රන් දෝලාවක තියලා ධම්මදින්නා එක් කරගෙන ගියා මෙහිණි ආරාමෙට. ධම්මදින්නා මහණ වුණා. නොබෝ කලක් යන්න මත්තෙන් ධම්මදින්නා රහත් ත්වයටපත් වුණා. එතකොට දැන් තේරුම් ගන්න ඕනේ මේ ස්වාමි පුරුෂයත් ස්වාමි දියණියත් අතර ඇති වූ ලස්සන ධර්ම සාකච්ඡාවක් මේ. දැන් ස්වාමි පුරුෂය නැත්තම් විසාක උපාසකතුමා අනාගාමී. ඒ විසාක උපාසකතුමාගේ ස්වාමි දියණිය දැන් මහාන වෙලා දැන් රහත් වෙලා. රහත් වෙච්ච ධම්මදින්නා කල්පනා කරනවා මම යන රජගහ නුවරට. හිටපු ගමනේ රජගහ නුවරට ආවා. ආබ්බ වාරංචුන විසාක උපාසකතුමා කල්පනා කළා
මම රන් දෝලාවක තියලා මම කරගෙන ගියේ. ධර්මය අවබෝධ කරගෙන ආවද නැත්නම් ගිය වගේම නිකම්ම ආවද කියලා. ඒක දැනගන්න තමයි විසාක උපාසකතුමා ධම්මදින්නාවගෙන් මේ බොහෝම ලස්සන ප්‍රශ්න ටික අහන්නේ. විසාක උපාසකතුමා අහනවා ආර්යවෙනි ධම්මදින්නාවෙනි සක්කාය දිට්ඨිය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මොනවද කියලා ඇහුවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියලා ඇහුවා. ධම්මදින රහත් තෙරණිය කියනවා උපාදානයට හේතු වන නැත්නම් දැඩිව අල්ලා ගැනීමට හේතු වන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය මමය මගේ කියලා දැඩිව ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඇහුවේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකේද කියලානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය මමයේ මගේ කියලා දැඩිව ගැනීම තමයි සක්කාය දිට්ඨිය. එතකොට මේ කය අපිට ඕන විදිහට පවත්වන්න බෑ. මේක ඇතුළේ රත්තරන් නෑ, මේක රිදී නෑ, මේක මණික් නෑ, මේක මුතු නෑ, මේක නෙළුම් මල් නෑ, මේක තියෙන්නේ මහ කුණු ගොඩක්. මේක ඇතුළත බැලුවොත් තියෙන්නේ මහ කුණු ගොඩක්. එතකොට මේක ඇතුළේ සෑහෙන පණුව ජීවත් වෙනවා. උන් නිදන්නෙත් මේක ඇතුළේ. උන් කන්නේ බොන්නෙත් මේක ඇතුළේ. උන් වැසිකිලි කැසිකිලි කරන්නේත් අපේ ශරීරය ඇතුළේ. උන්ගේ හොස්පිටල් එකත් මේක ඇතුළේ. උන් සෑම දෙයක්ම කරන්නේ මේ ශරීරය ඇතුළේ. යම් දවසක මේ කය බිඳුනේද නැත්නම් මරණයටපත් වුණාට පස්සේ මේක ඉදිමෙනවා. ඉදිමුණාම තනින් තන පැලෙනවා. පැලුණාම කොහේවත් ඉන්න පණුව නෙවෙයි එළියට එන්නේ. ඇතුලේ බොහෝ කාලයක් ජීවත් වෙච්ච පණුව තමයි එළියට එන්නේ. එහෙව් පංචස්කන්ධයකට මොන සක්කාය දිට්ඨියක්ද? දැන් විසාකෝතුමා උවේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය මමයේ මගේ කියලා ගැනීම තමයි සක්කාය දිට්ඨිය. ඊට පස්සේ විසාක උපාසකතුමා අහනවා ආර්යවෙනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ධම්මදින්න රහත් භික්ෂුණිය කියනවා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනේ සයතේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒකට සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? කාම තණ්හාවයි භව තණ්හාවයි විභව තණ්හාවයි. කාම තණ්හා කියලා කියන්නේ මේ කාමයට තියෙන දැඩි ආසාවනේ. මේ පස්කම් සැපතින් භුක්ති විඳින දේවල් මිනිස්සු බොහෝම ආස්වාදයේ හැටියට දකිනවා. ඒ කාම තණ්හාව. ඒතර භව තණ්හාව කියලා කියන්නේ මේ භවයට තියෙන තෘෂ්ණාව නැත්තම් ඇල්ම. මේ භවය ස්ථිරයි. සදාකාලිකයි. මේ භවය වෙනස් වෙන්නේ නෑ. මේක ඉරහඳ වගේ. අන්න එහෙම හිතන මිනිස්සු ඉන්නවනේ. ඒක භව තණ්හාව. එතකොට විභව තණ්හාව කියන්නේ මොකද්ද? විභව තණ්හාව කියලා කියන්නේ සමහරු මේ ලෝකේ ඉන්නව පින්වත්නි හොදින් හරි කමක් නැහැ නරකින් හරි කමක් නැහැ. ඔහේ කාලා බිල සතුටින් ජීවත් වුණාම ඇති. මේක තමයි පළවෙනි උප්පත්තියත් මේක තමයි අවසානයත්. ඒ කියන්නේ ආයි භවයක් ගැන එහෙම විශ්වාසයක් නැහැ. අර මිනිස්සු ඉන්නේ කාලා බීලා ඔහේ ජීවත් වෙන මිනිස්සු. ඒකත් පින්නතුනි විභව තණ්හාව. විභව තණ්හාව. ඒ කියන්නේ දුකත් මේ කියන්නේ සමහරු කල්පනා කරනවා ආයි උප්පත්තියක් නැහැ. මේක තමයි ජීවිතේ. ඒ නිසා ඉන්නකම් පුළුවන් හැටියට කාලා බීලා මැරලා ගිහිල්ලා හිටියම ජීවත් වුණා ඇති. ආන්න එහෙම හිතන ඒක විභව තණ්හාව. එතකොට සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කුමක් නිසාද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නන්දි රාග සහගතා. නන්දි රාගය කියලා කියන්නේ පින්නතුනි දැන් අපි මෙහෙම කිව්වොත් මස් කෑල්ලක් අරගෙන
මිනිස්සෙක් තැනකට විසි කරනවා මස් කෑල්ලක්. එතෙන්ට කපුටු යනවා. කපුටු ගිහලා ඒකට කොටනවා මස් කෑල්ලට. මිනිස්සෙක් මේ මස් කෑල්ල අරගෙන තව තැනකට විසි කරනවා. ඒ කපුටු ටිකම තමයි එතෙන්ට යන්නේ. ආයේ මස් කෑල්ල අරගෙන ආපහු ඈතට විසි කරනවා. අර කපුටු ටිකමයි එතෙන්ට යන්නේ. මේ කාමයේ හොඳ නෑ කියලා මිනිස්සු දෙවෙනි කාමයකට යනවා. බලනකොට පළවෙනි කාමයේ තිබ්බ දුකමයි දෙවෙනි කාමයේ තියෙන්නේ. දෙවෙනි කාමයේ හොඳ නෑ කියලා මිනිස්සු තුන්වෙනි කාමයක් හොයනවා. තුන්වෙනි කාමයේ තිබ්බ දුකමයි දෙවෙනි කාමයේ තිබ්බ දුකමයි තුන්වෙනි කාමයේ තියෙන්නේ. ඔය කාමයේ කියන හැම දෙයකම අන්තිමට තියෙන්නේ ඉතුරු වෙන්නේ පින්නතුනි දුක විතරයි. ඊට පස්සේ විසාක උපාසකතුමා අහනවා මේ ත්‍රිවිධ තෘෂ්ණාව මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තෘෂ්ණාව නැවත නූපදනා පරිද්දෙන් ධම්මදින්නාවේ නැති කරන්නේ කොහොමද කියලා ඇහුවා. ධම්මදින්නා රහත් භික්ෂුණිය කියනවා මේ ත්‍රිවිධ තෘෂ්ණාව නැවත ඉතිරි නොකොට නැති කිරීමක් වෙයිද, එයින් නික්මීමක් වෙයිද, මිදීමක් වෙයිද? ආන්නේක තමයි නැති කරන්න පුළුවන් එකම මාවත තියෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නැති කරන්න තියෙන එකම මාවත මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අරි යටගේ මගින් තොරව කවදාවත් පින්නතුරු නිවනක් හොයන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි යන්න තියෙන එකම මාවත. භාගතුන් වහන්සේ ගියෙත් ඒ මාවතේම තමයි. අරි යටගේ මගට අනුව ජීවන පැවැත්ම හදාගන්න කවදාවත් පින්නතුනි වරදින්නේ නැහැ. නිවෙනින්ම තමයි ඒ ගමන කෙලවර කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ විසාක උපාසකතුමා ආපහු අහනවා ධම්මදින්නාවෙනේ පංචස්කන්ධය සහ උපාදානීය කියන්නේ දෙකක්ද එකක්ද කියලා ඇහුවා. ධම්මදින්නා කියනවා ඒක දෙකක්. පංචස්කන්ධය කියන්නේ එකක්, පංච උපාදානස්කන්ධය කියන්නේ තව එකක්. වෙනස පින්නතුන් දන්නවා. පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. උපාදානය කියලා කියන්නේ ඒවා දැඩිව අල්ලා ගැනීම, ග්‍රහණය කර ගැනීම, නැත්නම් මම මගේ කියලා දැඩිව ගැනීම තමයි උපාදානය කියලා කියන්නේ. මේ රූප, වේදනා, සංඥා, සංකා මේ කිසිවක් පින්නතුනි අපිට ඕන විදිහට පවත්වන්න බෑ. මේව යම් කිසි කෙනෙක් දැඩිව අල්ලා ගන්නවද? එතන පංචස්කන්ධේ නෙවෙයි දුක තියෙන්නේ. පංච උපාදානස්කන්ධයයි. මේ රූපය මගේ, වේදනා මගේ, සංඥා මගේ, සංකාර මේ මගේ කියලා ගත්ත දවසට තමයි එතන උපාදානය ඇති වෙන්නේ. එතකොට ඒක දෙකක්. ඊට පස්සේ විසාක උපාසකතුමා ආපහු අහනවා ආර්යාවෙනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ධම්මදින රහතරණිය කියනවා ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් නැති, බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින්න කිසිම ආසාවක් නැති. ඒ කියන්නේ සමහර බණක් අහන්නෙම හරි ආසාවක් නැහැ. හාමුදුරු දකින්න ආසාවක් නැහැ. හාමුදුරු කෙනකින් අවවාදයක් ගන්න කිසිම කැමැත්තක් ආසාවක් නැහැ. ඒ වගේම කියනවා ධර්මෙහි අදක්ෂ ඒ විතරක් නෙවෙයි මේ ධර්ම මාර්ගයේ නොහික්මුණු ඒ විතරක් නෙවෙයි සත්පුරුෂයන් කවදාවත් ඇසුරු කරන්නේ නැති යම් කෙනෙක් ඉන්නවා නම් ඒ නුවණ මද පුජ්‍යලයා විසාක උපාසකතුමනි මතක තියාගන්න රූපය ආත්මයේ වශයෙන් දකිනවා. ආත්මය රූපේ වශයෙන් දකිනවා. ඊට පස්සේ කියනවා රූපෙහි ආත්මය ඇතයි කියලා බලනවා. ආත්මෙහි රූපය ඇතයි කියලා බලනවා. මේ කියන්නේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය. මොකද්ද පින්නතුනි විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධය 20 ආකාරයකින් ඔන්න බලන්න රූපය ගත්තොත් මේ රූපේ ආත්මය ලෙස ගන්නවා. ආත්මේ රූපේ ලෙස ගන්නවා. දෙකයිනේ. ඊට පස්සේ රූපෙහි ආත්මය ඇතයි දකිනවා. 3යි. ආත්මෙහි රූපේ ඇතයි දකිනවා. 4යි. රූපේට 4යි වේදනාවත් ඒ වගේමයි.
කියන්නේ වේදනාවෙහි ආත්මය ඇතයි දකිනවා. ආත්මෙහි වේදනාව ඇතයි දකිනවා. වේදනාවේ ආත්මය ඇතයි දකිනවා. ආත්මෙහි වේදනාව ඇතයි දකිනවා. එතකොට එතන 4යි 8යි. අර ටික වගේම තමයි. ඒකට රූප ඒ 4 ආකාරයකටත් වේදනාව 4 ආකාරයකටත් සංඥාව 4 ආකාරයකටත් සංකාර 4 ආකාරයකටත් විඥාන 4 ආකාරයකට. එතකොට ඔක්කොම කීයද? 20යි. මේකට තමයි කියන්නේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා. ඊට පස්සේ අහනවා විසාක උපාසකතුමා ආර්යාවිනි සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කොහොමද කියලා ඇහුවා. ධම්මදින රහත් භික්ෂුණිය පිළිතුරු දෙනවා විසාක උපාසකතුමනි ඒකට හොඳම දේ තමයි බණ ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් ඇතුව කටයුතු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ විදියට කටයුතු කරනකොට බලනකොට සත්පුරුෂය ඇසුරු කරනකොට ධම්මදින රහත් භික්ෂුණිය කියනවා කවදාවත් එයා රූපය ආත්මයේ වශයෙන් ගන්නෙ නෑ. ආත්මේ රූපේ වශයෙන් ගන්නෙත් නෑ. රූපේ ආත්මේ ඇතයි ගන්නෙත් නෑ. ආත්මේ රූපේ ඇතයි ගන්නෙත් නෑ. වේදනාවත් ඒ වගේ තමයි. එතකොට විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය නිසා ඒ දේ ඇති වුණා. විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය නැති කරනකොට දේශනා කරනවා සක්කාය දිට්ඨිය නැති වෙනවා. කවදාවත් රූපේ ආත්මීය ඒ කියන්නේ රූපේ මේක මට ඕන අර මුලින් කිව්ව ටික තමයි. මේක මේ රූපේ මට ඕන විදියට ස්ථිරව මෙහි පවත්වන්න පැවැත්වීමක් මට කරන්න පුළුවන්කමක් කොයි වෙලාවකවත් නෑ මතක තියාගන්න ඕනේ. මේක බනහන්න වාඩි වුණු අපි නෙවෙයි පින්නතොනේ තව ටිකකින් නැගිටින්නේ. ඇයි එක සුළු මොහොතකින් එක පැයකින් අපි මේ ජීවිත තුළ වයසට ගියා. ඒ ක්ෂණයකින් තප්පරයකින් එක සුළු මොහොතකින් පින්නතුනේ මේ හැම දෙයකම වෙනස් වීමක් දකින්න පුළුවන්. දුක 3 ආකාරයි. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංකාර දුක්ඛ. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ පින්නතුනේ කායිකව මානසිකව දැනෙන කටුක වේදනාවට කියන දුක්ඛ දුක්ඛය කියලා. විපරිණාම දුක්ඛය කියන්නේ පවතින තත්ත්වය වෙනස් වෙනවා. කලකදී මේ ඇස් දෙක පේනවා, කලකදී නොපෙනී යනවා, කලකදී සුද වැහෙනවා. අන්න පවතින තත්ත්වය වෙනස් වෙනවා. ඒ පවතින තත්ත්වය වෙනස් වෙනකොට ඇති වෙන දුක තමයි විපරිණාම දුක්ඛය. එතකොට සංඛාර දුක්ඛය කියන්නේ මොකද්ද? සංඛාර දුක්ඛය කියලා කියන්නේ හේතු අහෝසි වෙනකොට ඵලයත් දැන් අපි හිතමු දැන් මේ ආත්මේ මේ වගේ ඇස් දෙකක් ලැබුණේ ගිය ආත්මේ ඊට අදාළ වෙන කර්මය කරපු නිසා ඊළඟ ආත්මෙත් මෙහි මැස් දෙකක් ලබන්න නම් ඊට අදාළ වෙන කර්මය මේ ආත්මේ කරන්න ඕනේ. එතකොට හේතු අහෝසි වෙනකොට ඵලයත් අහෝසි වෙනවා. ආන්න ඒක තමයි කිව්වේ සංකාර දුක්ඛය කියලා. ඊට පස්සේ අහනවා අමාරු ප්‍රශ්නයක් නෙවෙයි විසාක දැන් පින්නතුනි විසාක උපාසකතුමා තමන්ගේ ස්වාමි දියණිය මහාන කරන්න එක්කරගෙන ගිය අරංගිය මොකේද? රත්තරන් දෝලාවක තියලා. රත්තරන් දෝලාවක තියලා අරංගියපු මැය ආපහු රජගහ නුවරට මේ ආවේ ධර්මය අවබෝධ කරගෙනද නැත්නම් නිකම්ම ආවද? ඒ බව දැනගන්නයි විසාක උපාසකතුමාට ඕනක. දැන් විසාක උපාසකතුමා අනාගාමී. තමන්ගේ ස්වාමි දියණිය රහත් ධම්මදින්නා. මේ ශාසනයේ බොහෝම ප්‍රසිද්ධ ස්ත්‍රියක් මේ භික්ෂුණියක් නෙපින්නතුනි ධම්මදින්නා කියලා කියන්නේ. එතකොට බලන්නකෝ බොහොම ලස්සන සාකච්ඡාවක් කියලා කියන්නේ මේ ගිහි කල තමන්ගේ ස්වාමි පුරුෂයත් ඒ වගේම ගිහි කල තමන්ගේ ස්වාමි දියණිය රහත් භාවය ලබාගෙන ඒ දෙන්නත් එක්කන ලස්සන ධර්ම සාකච්ඡාවක්. මේ අහන ප්‍රශ්න වලින් තේරෙනවා පින්නතුනි අනාගාමී කෙනෙකුට ධර්මයේ පිළිබඳ මොනතරම් දැනුමක් තියෙනවද කියලා. මේ හැප්පෙන නිකන් කෙනෙක් එක්ක නෙවෙයි. ධම්මදින්නා මහරහත් භික්ෂුණියක් එක්ක මේ හැප්පෙන්නේ. හැප්පෙන්නේ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඇත්තනේ දෙයියනේ. රත්තරන් දෝලාවකට අරගෙන ගියේ නිකන් නෙවෙයි. මේ ධර්මයේ තියෙන වටිනාකම දෙන්න. නැත්තම් මේ ධම්මදින්න වටිනාකම දෙන්න නෙවෙයි. ධම්මදින්නාවෙනි ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ රත්තරන් වලට වැඩිය වටිනවා. රත්තරන් දෝලාවකට අරන් ගියත් මදි නුඹ
එතකොට ධම්මදින්නා තේරුම් ගන්න ඕනේ මොකද්ද? මගේ මහත්තයා, මගේ සාමි පුරුෂයා රත්තරන් දෝලාව අරගෙන යන්න නිකන් නෙවෙයි මේ ධර්මයේ ඇති වටිනාකම නිසා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා ධම්මදින්නා වෙන්නේ ආරේෂ්ඨායක මාර්ගය කියන්නේ කොමක්ද? අර විදිහටම කියනවා. අපි කවුරුත් දන්න සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊට පස්සේ විසාක සුතුමා අහනවා ධම්මදින්නා වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතද අසංකතද? ඒ කියන්නේ සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වූ දෙයක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය, නැත්නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති නොවු දෙයක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? සංකත කියලා කියන්නේ ඒකනේ. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණා කියන එක. අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති නොවුණා කියන එක. හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති නොවන්නේ මොකද්ද? නිවන අසංකතයි. නිවන හේතු ප්‍රත්‍යයන් ඇති වෙච්ච එකක් නෙවෙයි. එතකොට අහන්නේ ආරෂ්ඨායක මාර්ගයේ සංකතද අසංකතද? ධම්මදින්නා රහත් භික්ෂුණිය කියනවා විසාක උපාසකතුමනි ආරෂ්ඨායක මාර්ගය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණු එකක්. ඒ නිසා ඒක සංකතයි. ඊට පස්සේ විසාකතුමා අහනවා ධම්මදින්නාවෙනි ආරෂ්ඨායක මාර්ගයේ විසින් කොටස් තුනක් ඇතුළත් කරන ලද්දේද නැත්නම් ඒ කොටස් තුනේහි ආරෂ්ඨායක මාර්ගය ඇතුළත් කළාද කියලා අහනවා. ඔයත් හිතන්නේ මොකද්ද? දැන් ආරෂ්ඨායක මාර්ගයේ බුදුහාර කොටස් තුනකට බෙදුවානේ. සීල, සමාධි, පඤ්ඤා. විසාක උපාසකතුමා මේ අහන්නේ ධම්මදින්නාවගෙන් ආරෂ්ඨායක මාර්ගයේ විසින් කොටස් තුනක් ඇතුළත් කරලා තියෙනවද නැත්නම් ඒ කොටස් තුනේහි ආරෂ්ඨායක මාර්ගය ඇතුළත් කරලා තියෙනවද? කියනවා ආරෂ්ඨායක මාර්ගයේ විසින් කොටස් තුනක් ඇතුළත් කරලා නැහැ. ඒ කොටස් තුනේහි තමයි ආරෂ්ඨායක මාර්ගය ඇතුළත් කරලා තියෙන්නේ. සීල, සමාධි, ප්‍රඥා. එතකොට ආරෂ්ඨායක මාර්ගයේ නිසා නෙවෙයි සීල සමාධි ප්‍රඥා ඇති උනේ. සීල සමාධි ප්‍රඥා නිසා තමයි ආරෂ්ඨායක මාර්ගයක් ඇති උනේ. පින්තුන්ට මතකද බුදුහාමුදුරු හැමතැනම දේශනා කළේ සීල සමාධි ප්‍රඥා. නමුත් ආරෂ්ඨායක මාර්ග කොටස් තුනකට බෙදෙනකොට බුදුහාමුදුරු මුලට ගත්තේ ප්‍රඥා, සීල, සමාධි. ඇයි? එතන ප්‍රඥා මුලට ගත්තා. ඒ ප්‍රඥා මුලට ගත්තේ ඇයි? ප්‍රඥාව නැතුව කවදාවත් සම්මා දිට්ඨියට එන්න බෑ. ප්‍රඥාව නැතුව කවදාවත් සම්මා සංකප්ප ඇති කරවෙන්නේ නෑ. ප්‍රඥාව නැතුව කවදාවත් පින්නතුනි කටින් පිට වෙන වචන හොඳ වෙන්නේ. බලන්න බොහොම ලස්සන කියන්නේ යහපත් දැක්මක් තියෙනවා නම් එයාට තියෙන්නේ සම්මා සංකප්ප යහපත් කල්පනාවක්. ඒ කියන්නේ සිතවිලි හොඳයි. සිතවිලි හොඳයි නම් සම්මා වාචා එයාගේ කටින් පිට වෙන වචනත් හොඳයි. ඒ නිසානේ පින්නතුන්ට මතකද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ තුන ඇතුළත් කළේ සීලයට. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ තුන ඇතුළත් කළේ සමාධියට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක ඇතුළත් කළේ මොකේද? ප්‍රඥාවට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. එතකොට මුලින්ම ඉන්නේ සම්මා දිට්ඨිනේ. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ඒ දෙක ගත්තේ මොකේද? ප්‍රඥාවට. ඒකනේ කිව්වේ හැමතැනම දේශනා කළේ සීල, සමාධි, ප්‍රඥා. නමුත් ආරෂ්ඨායක මාර්ගයේ මුලට ගත්තේ ප්‍රඥා, සීල, සමාධි. ප්‍රඥාව නැතුව මේක පුරුදු කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රඥාවට ආව කියලා කියන්නේ අනිවාර්යෙන් ඒ යන්නේ මොන මගද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙම තමයි යන්නේ. ඒකයි පින්නතුනි මුලින්ම කිව්වේ අර යටකි මගම පුරුදු කරන්න පුළුවන් හැටියට ඒක කවදා හරි දවසක කෙලවර වෙන්නේ නිවනින්මයි. බොහොම ලස්සනයි මේ දහම. සීලය කියලා කියන්නේ මතක තියාගන්න ඕනි පුජ්‍යලේ නිෂ්ක්‍රිය කරලා පැත්තකට අකින සීලය කවදාවත් සීලය ඒක සීලය නෙවෙයි. මේ වාඩි වෙලා බණක් අහන්න එපා කිව්ව නෙවෙයි. අපි නිකන් ඉන්නකම් කොහොමත් හොඳයි.
ඒ නිෂ්ක්‍රීයයිනේ. දැන් බලන් ඉන්න කෙනෙකුට පේන්නේ අන්න සිල්වත්තු හොඳට බණ අහනවා. හැබැයි අපි නැගිටිනවනේ. සමාජයත් එක්ක වැඩ කරනවනේ. මිනිසුත් එක්ක එකතු වෙනවනේ. ආන්න එතන මතුවෙන්න පුළුවන් මොකද්ද? දුර්ලභකම. ඒ දුර්ලභකම මතුවෙන්නේ කොතනද? එතන තමයි තියෙන්න ඕනේ සීලය. ඒක දුර්ලභකම මතුවෙන්නේ තන සීලේ නැත්තම් ඒ සීලෙන් ඇති වැඩක් නැහැ. දැන් තේරෙනවද? ඒකට පුජ්‍යලයේ නිෂ්ක්‍රීය කළ රකින්න සීලය කවදාවත් සීලය ඒක සීලය නෙවෙයි. සක්‍රීය පුජ්‍යලයේ තුල තමයි සීලය දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ අද අමුත්තක් නෙවෙයි රහසක් නෙවෙයි බණකින් පස්සේ පන්සලක උනත් කිරි පැකට් එකක් කේක් කෑල්ලක් දෙනවම තමයි. ඒ කොහෙද තියෙනවනේ. ඉතින් හරි. දැන් පැයක් බණහනකම් අපි හොඳයි. ධර්මශාලාවේ ඔක්කොම වාඩි වෙලා. හැබැයි ඒ බණෙන් පස්සේ ඒ කිරි පැකට් එක හරි කේක් කෑල්ල හරි දෙනවනේ. ඒක ගිහිල්ලා පොලිමට පිළිවෙල ගන්න බැරි නම් එතන සීලේ නෑ. එතකොට මේ යන්නේ කවුද? පැයක් හොඳට බණත් අහපුවයි. එතකොට බණහනකම් හොඳයි අපි. ඒ නිෂ්ක්‍රීයයිනේ. නිෂ්ක්‍රීයයි. එතකොට නිෂ්ක්‍රීය පුජ්‍යලයේ තුල සීලය දකින්න බෑ. එහෙනම් සීලය දකින්න පුළුවන් කවුරු ගාවද? සක්‍රීය පුජ්‍යලයේ තුල. මේ බණකින් පස්සේ කෑමක් ගන්න එපා කිව්ව නෙමෙයි. ඒක ගිහිල්ලා පොලිමට ගන්න ඕනේ. පොර ගන්න හොඳ නෑ. පිළිවෙලට ගන්න. එකක් දෙනකොට දෙකක් ගන්න හොඳ නෑ. දෙකක් දෙනකොට තුනක් ඉල්ලන්න හොඳ නෑ. ඒක සීලය නෙවෙයි. අන්න අපි සක්‍රීය වෙනවනේ. සක්‍රීය වෙන තැන තමයි සීලය. ධර්මයට වටිනාකම එන්නේ පින්නතුනේ ධර්මයේ පුරුදු කරන තරමට විතරයි. පුරුදු කරන්න ධර්මයට වටිනාකම් එනවා. භාගතුන් වහන්සේගේ අතපය නෙවෙයි බුදු උනේ. සිතයි බුදු උනේ. ඒ සිත බුදු වුණාම තමයි ගතට වටිනාකම එන්නේ. හිත හදාගත්තාම ගත ඉබේටම සංවර වෙනවා. හිතනේ බුදු උනේ. ඒ සිත බුද්ධත්වයටපත් වූ නිසා තමයි ගතට වටිනාකම ආවේ. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ ආදාහනය කළත්. ඒ බුදුන් වහන්සේගේ අබයටයක් තරම් ධාතුන් වහන්සේ නමක් අපිට කොච්චර ඒ ඇඟ බුදු වෙලාද? නෑ. සිත බුද්ධත්වයටපත් වූ නිසා ගතට ඉබේටම වටිනාකම එනවා. ආන්නේ ගත සංවර වෙනවා හිත සංවර වූ තැන. ඊට පස්සේ අහනවා විසාක උපාසකතුමා ආර්යාවෙනි මේ ආර්යාව කියලා කියන්නේ ධම්මදින්නාවට. ආර්යාවෙනි සමාධිය කියන්නේ මොකද්ද? සමාධි නිමිත්ත කියන්නේ මොකද්ද? සමාධි පරිස්කාර. පරිස්කාර කියන්නේ පිරිවර මොනවද කියලා අහනවා. ධම්මදින්නා රහත් භික්ෂුණිය කියනවා කුසල් සිත පිළිබඳව ඇති කරගන්න ඒකාග්‍රතාවයට තමයි මොකක් කියන්නේද? සමාධිය කියන්නේ. මේ ඇහුවේ සමාධිය කියන්නේ මොකද්ද? කුසල් සිත පිළිබඳව ඇති කරගන්න ඒකාග්‍රතාවයට තමයි සමාධිය කියලා කියන්නේ. බොහොම ලස්සන කතා තියෙනවා පින්නතුනේ. ඔයයන්ට මතක ඇති මිහින්තලේ කන්දි ගිරිබණ්ඩ පූජාවක් කරන්න මිනිස්සු සූදානම් වුණා. ඒ ගමේ මිනිස්සු ගමින් ගමට ගිහිල්ලා බඩු එකතු කළා. ගිරි කියන්නේ කන්දටනේ. කන්දක් උඩට බඩු කොට මේ පූජා ද්‍රව්‍ය කොට ගහලා පූජා කරනවා. ඒක අතීතයේ පූජාවක්. ඉතින් මේ පූජාවට ගමින් ගමට ගිහිල්ලා බඩු එකතු කළා මිනිස්සු. මේ අතර හිටිය දරුවෙක් ලැබෙන අම්මා කෙනෙක්. මේ අම්මත් දරුවා කුසේ තියාගෙන බැරි මර ගාතේ ගිහිල්ලා බඩු එකතු කළා. පූජාව තියෙන මිහින්තලේ කන්දේ. දැන් පූජාව දවස ඔක්කොම යන්න සූදානම්. මේ අම්මට යන්න බෑ. ඇයි දරුවා කුසේ තියන් කන්දක් නගින්. මිනිස්සු කෝ ඔබතුමිය එන්න එපා. ඉන්න. හැබැයි ගෙදරට මිහින්තලේ කන්ද පේනවා. දැන් මිනිස්සු බඩු ඔළුවේ තියාගෙන සාදුකාර දෙදී පන්දන් මේ විලක්කු පත්තු කරගෙන අර කන්ද නගිනවා. දැන් මේ හැන්දෑවේ අර අම්මා ගෙදර වැඳගෙනම මිහින්තලේ පැත්තට දැන් පන්දන් එහාට යනවා මෙහාට යනවා. කුලඟට සාදුකාර හඬත් යන්තම් ගෙදරට එනවා. මේ කියන එක පින්නතුන් තේරෙනවා. දැන් මේ අම්මා අර කුසලේමයි. ඒ කුසල අරමුණේමයි. ආයි දරුවෙක් කුසේ ඉන්නවය. ඒ මොකුත් නෑ. අනේ මම බඩු එකතු කළා මට මේ පූජාවට යන්න බැරි වුණානේ. එහෙම දුක් වෙන්නේ නෑ. හැබැයි ඒ මිනිස්සු කිව් විදියටම ඔබතුමිය ගෙදර ඉඳන් වන්දනා කරගන්න. කුසල් අරමුණේ ඉන්නවා. දැන් මෙතන අහන්නේ සමාධිය කියන්නේ මොකද්ද? කුසල අරමුණ පිළිබඳව කුසල් සිත පිළිබඳව හිතේ ඇතිවෙන ඒකාග්‍රතාවය. දැන් මේ කුසල චිත්තේ මේ අම්මා ඉන්නවා. දැන් යන්නත් ඕනේ මිහින්තලේ කන්දට. ගියාද නැද්ද? මේ අම්මා ගියා. කොහොමද?
පුළුන් රොදක් අහසට ගියාසේ පුළුන් රොදක් අහසට ගියාසේ මේ අම්මා අර ගිරිබණ්ඩ පූජාව කරේ ඇති කරගත්තු කුසල අරමුණ කුසල සිතිවිල්ල නිසා ඇති කරගත්තු සමාධිය නිසා ධානා මට්ටම් ලැබලා නෙමෙයි. ධානයක් ලැබුණා කොහොමද යන්න පුළුවන් නේ? අභිඥා මට්ටම් ලැබලා නෙමෙයි. ඇයි මේ? කුසල සිත පිළිබඳව ඇති කරගත්තු ඒකාග්‍රතාවය නිසා. එතකොට පින්නතුන තේරෙනවනේ ඒක කුසල අරමුණක මොනතරම් දුරකට පින්නතුනි සමාධියක් ගොඩනගන්න පුළුවන්ද? නේ බුදුහාමුදුරු දේශනා කළානේ ගණ්ඨාවකට ගහන සද්දයයි ගණ්ඨාට ගැහුවොත් නිකුත් වෙන දෝංකාරයක් තියෙනවනේ. මේ දෙකෙන් ලස්සන තියෙන්නේ දෝංකාරය. ඒ ගහන සද්දේ නෙවෙයි. ඒකට ගැහුවට පස්සේ අර දිගට යනවනේ දෝංකාරයක්. ඒක තමයි ලස්සන. කුසල අරමුණට වඩා වටින්නේ ඒ කුසල් අරමුණ දිගටම හිතේ අන්න හරි පවත්වාගෙන යන එකයි. ගණ්ඨාවට ගහන සද්දේ නෙවෙයි වටින්නේ. අපි ඒක වටින්නේ නැහැ කියන නෙවෙයි. ඒක නෙවෙයි ලස්සන. ඒක ලස්සන තියෙන්නේ ගණ්ඨාවයට ගැහුවට පස්සේ නිකුත් වෙන දෝංකාරය තමයි ලස්සන. අපි මේ දෝංකාරය කොච්චර ලස්සනට අහන් ඉන්න පුළුවන්ද? ඒ වගේ කුසල අරමුණට වඩා පරිස්සම් කරගන්න ඕනේ වටිනාම දේ තමයි මොකද්ද? ඒ කුසල අරමුණ දිගටම හිතේ පවත්වන්න ඕනේ. දැන් අපි තුමු දානයක් දෙනවා කියලා. දුන්නා. දානේ අත්‍යවශ්‍යම ටික සාමීන වහන්සේට වෙලා තියෙනවා. දාන ටික ලැබිලා තියෙනවා. හැමදේම හොඳයි. නමුත් එක බැරදුණු මොකක් හරි දානේ අඩුපාඩුවක් අල්ලගෙන අපරාධ කුසල අරමුණ විනාශ කරගන්නවා. එහෙම හොඳ නෑ. දන් දෙනකොට අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒ අඩුපාඩුව නෙවෙයි හිතන්න ඕනේ. සාමීන වහන්සේට අවශ්‍ය ටික වෙලා තියෙනවා, ලැබිලා තියෙනවනේ. ඉතින් ඒ කුසල අරමුණ ඇයි පින්නතුනේ දිගටම පවත්වා ගන්න බැරි? ඒක අඩුපාඩුවක් ගැන හිතලා කවදාවත් එහෙම දුක් වෙන්න හොඳ නැහැ. බලන්නකො මය දරුවත් කුසේ තියාගෙන මිනිස්සුකෝ එන්න එපා කන්දට. ජීවිත දෙකක්. ඔබතුමිය ගෙදර ඉන්න. ගෙදරට මිහින්තලේ කන්ද පේනවා. ගෙදර දැන් පූජාව බලාගෙන වන්දනා කරගන්න. ඉතින් ඒ දේ කරගත්තානේ. ඇයි? මිනිස්සු මට එන්න එපා කිව්වා. මෙච්චර බඩු එකතු කළා ගමින් ගම. එතකොට කවුරුත් මොකොත් කිව්වේ නැහැ. එතකොටත් එහෙනම් එපා නෑ. ඇය කල්පනා කළා ඇත්තයි මිනිස්සු කියන්නේ මට කුසල අරමුණේ ඉන්න පුළුවන්. හිටියයි අරමුණේම. පින්නතොඩි පුළුන් රොදක් අහතර ගියාසේ මෑනියෝ මින් තලේ කන්දට ගියා පූජාවට. එතකොට සමාධිය කියන්නේ මොකද්ද? කුසල් සිත පිළිබඳව සිතේ ඇතිවන ඒකාග්‍රතාවයට තමයි සමාධිය කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා සමාධි නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? ධම්මදින්නා කියනවා කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සතර සතිපට්ඨාන ධර්ම තමයි සමාධියට නිමිති බවට අරමුණු බවටපත් වෙන්නේ. හරිනේ? කය පිළිබඳව, වේදනාව පිළිබඳව, ඒ වගේම ධර්මයේ පිළිබඳව, ඒ වගේම සිත පිළිබඳව. ඊට පස්සේ කියනවා සමාධියට පිරිවර වෙන්නේ මොනවද? සමාධිය ඇති කරගන්න හේතු වෙන්නේ මොනවද? ධම්මදින්නා රහත් භික්ෂුණිය කියනවා සතර සම්‍යක් ප්‍රදාන වීරය තමයි කිව්වා සමාධියට පිරිවර වශයෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ වීරය නැත්තම් කවදාවත් සමාධියක පිහිටන්න බෑ. පින්නතුන් සතර සම්‍යක් ප්‍රදාන වීරය මතකයි. මොනවද? නූපන්න කුසල් නූපදු වීම සඳහා ගන්න වීරය. උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා ගන්න වීරය. නූපන් කුසල් ඉපදීම සඳහා ගන්න වීරය. නූපන් උපන්න කුසල් දුරු කිරීම සඳහා ගන්න වීරය. මේ සතර සම්‍යක් ප්‍රධාන වීරය තියෙනවා නම් ඒ පුජ්‍යලයට සමාධියට පිරිවර බවටපත් වෙන්නේ මෙන්න මේවා. වීරය තියෙනවා නම් සමාධිය දිනු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අහනවා විසාක උපාසකතුමා ආර්යාවෙනි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ කුමක්ද කියලා ඇහුවා. ඒක වැදගත් පින්නතුනි. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ කුමක්ද කියලා ඇහුවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවන් භික්ෂුව පින්නතුනි මල ඒ කියන්නේ මරිච්ච පුජ්‍යලයගේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච භික්ෂුවගේ වෙනස තියෙනවා. මොකද්ද? මරිච්ච පුජ්‍යලයගේ කාය සංස්කාර ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නතර වෙනවා. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච
භික්ෂුවගේ ආස්වාස ප්‍රාස්වාස උන්වහන්සේ తాවකාලිකව නවත්තනවා. වචී සංස්කාරය මරිච්ච පුජ්‍යලයන්ගේ වචී සංස්කාර ඒ සියල්ල එතනින් නිරුද්ධ වෙනවා. නමුත් සංඥා වේ නිරෝධ සමාපatti සමවැදිච්ච භික්ෂුවගේ වචී සංස්කාර මොකද වෙන්නේ? తాවකාලිකව නතර වෙනවා. ඊට පස්සේ චිත්ත සංස්කාර මලිච්ච පුජ්‍යලයන්ගේ නිරුද්ධ වෙනවා. නිරෝධ සමාපatti සමවන් භික්ෂුවගේ චිත්ත සංස්කාර తాවකාලිකව නතර වෙනවා. ඊට පස්සේ ආයුෂ මරිච්ච පුජ්‍යලයන්ගේ සිඳෙනවා. නමුත් නිරෝධ සමාපatti සමවන් පුජ්‍යලයන්ගේ ආයුෂ ඒ විදිහටම පවතිනවා. ඊට පස්සේ කියනවා උෂ්ණේ ශරීර උෂ්ණත්වේ නැත්නම් තේජෝ ධාතුව මරිච්ච පුජ්‍යලයන්ගේ නතර වෙනවා ඉවරයි. නමුත් නිරෝධ සමවන් සමාපatti සමවන් භික්ෂුවගේ ඒ විදිහටම පවතිනවා. ඊට පස්සේ කියනවා මරිච්ච පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රියන් බිඳෙනවා. ඇහැ බිඳෙනවා, කන නාසය මේ ඔක්කොම බිඳෙනවා. නමුත් නිරෝධ සමාපatti සමවන් භික්ෂුවගේ ඉන්ද්‍රියන් පුදුමාකාර ප්‍රසන්නයි. තේරුණානේ? පින්නතුන්ට මතක ඇති මේ කතාවක් කියලා බණ ඉවර කරනවා. කාණු කොණ්ඩඤ්ඤ කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ගලක් උඩට ගිහිල්ලා දවසක් භාවනා කළා. භාවනා කළා ටික වෙලාවක් යනකොට උන්වහන්සේ නිරෝධ සමාපatti සමවැදුණා. මෙන්න මේ වෙලාවෙම නැගිටින්නේ. මේ සමාපatti නැගී හිටනවා කියලා. දැන් ඉතින් ගලක් වගේ. හොරු ඒ ගම බිඳලා පුළුවන් බඩු අරගෙන ආවා. කොහාටද මේ ගල උඩට? දැන් මේ ගල උඩ ඉන්නේ කවුද? කාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ නිරෝධ සමාපatti සම ගලක් වගේ. හරියට ගල් කණුවක් වගේ. මිනිස්සු මොකද කළේ? මේ හොරු ගෙවල් වලින් අරන් ආපු බඩු ඔක්කොම එල්ලුවා මේ ගලක් කියලා හිතාගෙන. බෙල්ල එල්ලුවා, අත් දෙක එල්ලුවා. අන්තිමට මේ හොරුන්ට ගෙවල් බිඳලා මහන්සියට උන්වහන්සේ ගඟට ඔළුව තියලා සමහර බුදියක් ගත්තා. නිරෝධ සමාපත්තියෙන් කාණු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ නැගිට්ටා. අනේ බලනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක්. නිරෝධ සමාපatti සමජ ඇයි? ආස්වාස පාස්වාස తాවකාලිකව නතර කරලා කය බිඳිලා නැහැ. වචී සංස්කාර తాවකාලික නවත්තලා ඒ වගේම ආස්වාස ප්‍රාසාත මේ සියල්ලම తాවකාලිකව නතර කරලා. නමුත් මිනිස්සු හිතුවේ විදියට. අන්තිමට පින්නතුනේ දේශනා හදාන් වෙනවා කාණු කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගෙන් බණ අහලා ඒ 30 මේ හොරු 32 මේ 30ක් හොරු ඒ හොරු 30ම උන්වහන්සේ ළඟ පැවිදි වුණා මහාන වුණා කියලා. ඉතින් මේට වැඩි දේශනාව දිගට තියෙනවා පින්නතුනේ. නිවන දක්වාම විසාක උපාසකතුමා ධම්මදින්නා වගේ මේ දේශනාව අරගෙන යනවා. නමුත් එච්චර කතා කරන්න වෙලාව නෙවෙයි. මේ අත්‍යවශ්‍ය කරුණු ටික පමණක් ගෙන හැර දක්වමින් මේ දේශනාව සිද්ධ කළේ. අද අපි ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ මූල පණ්ණාසකයේ සඳහන් වන චූල වේදල්ල සූත්‍රය. පතපොත හම්බුනොත් තව කියවන්න ලස්සන දේශනාවක් ලස්සන ධර්ම සාකච්ඡාවක් මේ ඇති වෙන්නේ මේ දෙදෙනා අතරතුර. අන්තිමට ධම්මදින්නා කියනවා මම කිව්වේ බොරු නම් ඕන්නම් ගිහිල්ලා ඔබතුමා බුදුහාමුදුරන්ගෙන් අහන්න. බුදුහාමුදුරු මේ ටික මේ විදියටම මේ ප්‍රශ්න ටික මේ විදියට බුදුහාරන් අහන්න. බුදුහාරුත් මේ විදියටම උත්තර දෙවි කිව්වා. අනේ විසාක උපසකතුමා මේ ප්‍රශ්න අහලා අන්තිමට බුදුහාමුදුරු ගාවටත් ගියා. බුදුහාරු ගාවට ගිහලා ප්‍රශ්න ඇහුවේ නෑ. බුදුහාමුදුරු කිව්වේ ඔය ප්‍රශ්න ටික මගෙන් ඇහුවත් විසාක මම උත්තර දෙන්නේ ඔය විදිහට තමයි කිව්වා. එතකොට රන්දෝලාවක තියලා සමන්ගේ සාමිදීයනිය මෙහෙණි ආරාමයට අරගෙන ගිය එක පාඩුනේ නෑ. ඇය රහත් වෙලා තමයි අන්තිමට ආපහු රජගහ නුවරට ආවේ. ඒ නිසා පින්නතුනි මේ චූල වේදල්ල සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තු සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ රාජගිරියේ පදිංචි මල්ලිකා විල්ගම මෑණියන්. ඒ මෑණියන්ගේ අද දවසට යෙදෙන උපන්දිනයේ නිමිත්තෙන් ආශිර්වාද කිරීම විදේශගතව සිටින
මල්ලිකා මෑණියන්ගේ ආදරණීය පුතුණුවන් දෙපළ වෙන ඉරංජන සිරිමන් මහත්මයා ඒ වගේම රවි සිරිමන් මහත්මයා කියන මේ පුතුන් දෙපළට ආශිර්වාද කිරීම. ඒ වගේම මල්ලිකා වෙල්ගම මෑණියන්ගේ අද උපන්දිනයේ දවසේ ආශිර්වාද කරනව රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් පින්කමැත්තා වූ දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් මෑණියන්ට කායික මානසික සුවපත් භාවය ලැබේවා. තව තවත් හොඳට පින්කම් කරගන්න. මල්ලිකා වෙල්ගම මෑණියන්ට දිගාසිරි සම්පත්තිය ලැබේවා. මෑණියන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සාදු කියලා ආශිර්වාද කරන්න. ඒ වගේම මේ පල්ලව සපත්වන්ට යෙදුණු WP පෙරේරා ආදරණීය පියාණන් වහන්සේ, එච් කරුණාවති ආදරණීය මෑණියන් වහන්සේ, නීල් ගැලහ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, ඒ වගේම සරත් වේල්ගම සහෝදරයා, විමල් වේල්ගම සහෝදරයා කියන මේ නම් සඳහන් කරන්ට යෙදුණු සිහි කටයුතු සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. දෙමව්පියන්ටත් ස්වාමි පුරුෂයාණන්ටත් සසරගතව පින් බලාපොරොත්තු වන තව බොහෝ ඥාතීන් ඇති ඒ සියලු දෙනාටමත් මේ පින් ලැබේවා. සසර දුක් කෙලවර මිය ගියා වූ ඥාතීහු නිවනින්ම නිවේසන සෙත්වා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ධර්ම දේශනාව සිදු කළ අපටත් අපවත් වී වදාළ ගරුකටයුතු මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් අමා මහ නිවනින්ම නිවීසන සෙත්වා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහවතුනි, අප සෑම දෙනා වෙත මෙත් සිතින් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපරැස් කරගත් සියලු කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ළඟා කරගනු පිණිස මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසේයින්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූප වාහිනිය ඔබ වෙතගෙන ආ මෙම උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පිනැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.